ලක්විරෝ දායකත්ව ධර්මදේශනය සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි හැමදෙනාම සංසාර ගමනක යන පිරිසක්. සංසාර ගමනක් කියලා කියන්නේ අපි මේ ජීවිතයේදී දැන් මනුස්ස ලෝකෙ ඉපදලා ඉන්නවා. ඊළඟ ජීවිතේ මරණින් මස්සේ කර්මානුරූප උපතක් කරා යනවා. නැවත ඒ ජීවිතයේදී කර්ම සකස් කරනවා. නැවත කර්මානුරූප යනවා. ඒ ගමනේ පටන් ගත්ත තැනක් අවසාන තාම නැහැ. ඒ යන්නේ අවිනිශ්චිත ගමනක. ඒක නිකන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ වගේ. ඔබ දැකලා ඇති ධාතු කැට. අපි කැට ගහනවා කියන්නේ. ඒ ධාතු කැටේ මේ ලියලා තියෙනවා 3 6 9 12 15 18 ඉලක්කම් තියෙනවා. ඒ ධාතු කැටේ උඩ දැම්මට පස්සේ හැම වෙලේම එකම ඉලක්කම වැටෙන්නේ නැහැ. අවිනිශ්චිතයි. සමහරක අඩු වැටෙනවා. 3 6 වැටෙනවා. එහෙම නැත්නම් සමහරක් වෙලාවට 15 වැටෙනවා. සමහරක 18 වැටෙනවා. අපිට හැම වෙලේම තියෙන අවිනිශ්චිත ස්වභාවය. කෝක වැටේද කියලා තේරුම් ගන්න බෑ. ආන් ඒ වගේ තමයි කෝ සංසාරේ යන පිරිස. සත්‍යය. එක වෙලාවක නිරේ. අය තිරිසන් ලෝකෙ. අය නිරේ. අය පෙරේතෙක් කියලා. අය නිරේට එනවා. අය තිරිසන් ලෝකෙට එනවා. කලාතුරකින් ඔන්න මිනිස්සෙක් වෙනවා. මිනිස්සෙක් කියලා අය පව නිරේට. අය තිරිසන් ලෝකෙට. අය පෙරේත ලෝකෙට. අය නිරේට. මිනිස්සෙක් කියලා කලාතුරකින් අය කලාතුරකින් තමයි ඔන්න දිව්‍ය ලෝකයට යනවා. එහෙ ඉඳලා අය පහොස් ඔන්න නිරේ තිරිසන් ලෝකෙ යනවා. හැම වෙලේම තියෙන්නේ අවිනිශ්චිත ස්වභාවය. අවිනිශ්චිත ස්වභාවය. ඊට පස්සේ ඔන්න කලාතුරකින් මනුෂ්‍ය ජීවිතයක් ලැබෙනවා. කලාතුරකින් මනුෂ්‍ය ජීවිතයක් ලැබුණාට පස්සේ ඒ කෙනාට බුදු කෙනෙක් මුණ ගැහෙනවා කියන්නේ ඊටත් වඩා කලාතුරකින් ලැබෙන දෙයක්. බුදු කෙනෙක් මුණ ගැහිලා ඒ බුදුරජාණන් වහන්සේ විසින් සත්වයාව නිකලෙස් කිරීම පිණිස දේශනා කොට වදාළ ධර්මය ඇහෙනවා කියන්නේ කෙනෙකුගේ කන් දෙකට ඒක අතිශයින්ම දුර්ලභ දෙයක්. ඒ ධර්මය ඇහෙනකොට තමන්ගේ හිත පිනා යනවා. ඒ ධර්මයට හිත යොමු කරන්න හිතනවා කියලා කියන්නේ අතිශයින්ම වෙනස් දෙයක්. ධර්මය ඇහුවට පස්සේ ජීවිතය වෙනස් වෙනවා කියන්නේ අතිශයින්ම දුර්ලභ දෙයක්. වාසනාව කියන්නේ ඔබ හැමදෙනාට ඒක ලැබිලා තියෙනවා. අතිශයින්ම දුර්ලභ මනුස්ස ජීවිත ලැබුණා. කලාතුරකින් ලැබෙන බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. උන්වහන්සේ වදාළ ධර්මය දැන් ඇහෙනවා. ඔබගේ හිත පිනා යනවා. ඔබගේ හිතේ තියෙනවා අනේ මේ අඩුපාඩු ටික හදා ගන්න ඕන. මේ ගුණධර්ම ටික දිනු කර ගන්න ඕන. සුගති රැකවරණේ හදා ගන්න ඕන. ආර්ය සත්‍ය තේරුම් ගන්න ඕන. මේ ජීවිතේ මැරෙන්න කලින් සුගති රැකව මේ සුගති යන හිතේ හිත තියාගෙන සුගති යන්න ඕන කියලා අදහස තියාගෙන ධර්මයේ හැසිරීමෙන් ඉන්න ගාම හැම වෙලෙම හිතනවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඕන. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඕන කියලා අදහස තියෙනවා. ඒක ඔබට ලැබුණ දුර්ලභ ලාභය. ඉතින් අද ඔබට කියලා දෙන්න යන්නේ ඒ විදිහට භාග්‍යතුන් වහන්සේ විසින් අපගේ අඩුපාඩු සදා ගැනීම පිණිස දාළ දේශනාව. මේ දේශනාවේ නම තමයි බාල පණ්ඩිත සූත්‍රය. බාල පණ්ඩිත සූත්‍රය. අපි අද එකකින් කියලා දෙන්න කල්පනා කරා මේ බාල පණ්ඩිත කියන්නේ බාලයා සහ පණ්ඩිතයා ගැන.
බාලයා සහ පණ්ඩිතයා ගැන අදාළ දෙසුම. අපි අද කල්පනා කරා මේ හැමදෙනාට කියලා දෙන්න කියලා බාලයා ගැන. බාලයාගේ ලක්ෂණ ටික කියලා දෙන්න කියලා. ඒත් බාලයාගේ ලක්ෂණ ටික කියලා දෙනකොට ඒ බාල ලක්ෂණ දැනගත්තට පස්සේ අපි බලන අපේ ජීවිතයට ගලපලා. අපේ ජීවිතෙත් මේ බාල ලක්ෂණ තිබුණොත් එහෙම අපේ ගතියත් යහපත් නැහැ. අපේ ළඟ බාල ගති තිබ්බොත් ඒවා ඉක්මනට දුරු කරගෙන පණ්ඩිත ගතිය ඇති කරගන්න පුළුවන් වුණොත් අපේ ඊළඟ ජීවිතයේ සුගති රැකවරණයක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ දවස්වල භාග්‍යවතුන් වැඩ සිටි සවැත් නුවර ජේතවනාරාමේ. සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටියේ. භාග්‍යවතුන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට තමයි මේ දේශනා කරන්නේ තීනිමානි භික්කවේ බාලස්ස බාල ලක්කනානි. මහණෙනි කාරණු තුනක් තියෙනවා බාලයාව හඳුනගන්න. බාල නිමිති තියෙනවා. මේ කෙනාගේ බාල පදානි. ඒ කියන්නේ බාල ක්‍රියා තියෙනවා. බාල නිමිති තියෙනවා. ආන් ඒවා තිබ්බොත් තියෙන නිසා තමයි අනිත් අය දැනගන්නේ මෙයා බාලයෙක් මෙයා බාලයෙක් කියලා දැනගන්නේ. අපිට දැන් කරන්න පුළුවන් පින්වත්නි කාරණා තුනයි. ඒ තමයි කයින් හිතින් හිතන්න පුළුවන්, වචනයෙන් කතා කරන්න පුළුවන්, කයින් ක්‍රියා කරන්න පුළුවන්. හිතින් හිතන්න පුළුවන් ඔච්චර අපිට කරන්න පුළුවන්. හිතින් හිතන්න පුළුවන්, වචනයෙන් කතා කරන්න පුළුවන්, කයින් ක්‍රියා කරන්න පුළුවන්. ඕක තුන තමයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් බාල කෙනා අඳුන ගන්න තියෙන්නේ බාල කෙනා හිතන්නේ බාල සිතුවිලිමයි. බාලයා හිතන්නේ කොයි සිතුවිලිද? බාල සිතුවිලි හිතන්නේ. බාලයා කතා කරන්නේ බාල වචනමයි. දුබ්බාසිත වචනමයි කතා කරන්නේ බාලයා. ඒකට දේශනාවේ තියෙන භාගතුන් මහා දේශනා කරනවා මේක නිකන් ගූත බාණේ. ඒ කියන්නේ හිස් වචන කතා කරන කෙනාගේ නිකන් අයේ වචන වලට නමක් තියෙනවා අසූචි වචන වගේ කියලා. බාල කෙනා කතා කරන්නේ මේ වචන. ඒ වගේ තමයි බාල කෙනා ක්‍රියා කරන්නේත් බාල ක්‍රියාවක්මයි. බාල ක්‍රියාවක්මයි බාලයා කරන්නේ. ඉතින් බාලයා හිතන්නේත් බාල සිතුවිලි, කතා කරන්නේත් බාල වචන, ක්‍රියාවේද වෙන්නේ බාල ක්‍රියා. ඉතින් ඔය විදිහට බාල සිතුවිලි හිතන්නේ නැත්නම්, බාල වචන කතා කරන්නේත් නැත්නම්, බාල ක්‍රියාවල යෙදෙන්නෙත් නැත්නම් කොහොමද අහනවා මෙයා බාලයෙක් කියලා අඳුනගන්නේ? අඳුනගන්න ක්‍රමයක් නෑ. බාලයට තවක් නමක් තියෙනවා අසත්පුරුෂයා. අසත්පුරුෂයා කියන්නේ බාලයා කියන්නේ පුතග්ජනයා කියන්නේ මේ එකම නම. බුදුරණන් දේශනා කරනවා බාල කෙනා අඳුනගන්න තියෙන්නේ කොහොමද? එයාගේ වචනේ හිතවිලිත් බාල සිතුවිලි. ක්‍රියාවත් බාලයි. ඒ කියන්නේ ඊට පස්සේ වචනත් බාලයි. ඒ කියන්නේ බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන හිස් වචන කියනවා. සතුන් මැරීමෙන්, හොරකමින්, පරිකාම සේවනයෙන් ජීවත් වෙනවා. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, මිත්‍යා දෘෂ්ටියෙන් ජීවත් වෙනවා. අන්න බාල සිතුවිලි. බාල ක්‍රියා, බාල වචන. මහන්නේ ඔය බාල කෙනෙක් මොයලා ඉපදුනොත් මේ මිනිස්සු ඉපදුනට පස්සේ මේ බාල ක්‍රියාවල යෙදෙනවා නම්, බාල විදිහට ජීවිතය ගෙවෙනවා නම්, එයාට මේ ජීවිතයේදී කාරණා තැන් තුනකදී දුක් විඳිනවා. තැන් තුනකදී දුක් විඳිනවා බාලයාට. බාල කෙනෙක් වුණොත් බාලයාට මොකද වෙන්නේ? තැන් තුනක දුක් විඳිනවා. මොකද්ද පළවෙනි තැන? මේ බාලයා වාඩි වෙලා ඉන්න පිරිසක් මැද. අපි તો හන්දියක හරි කමන්නේ, ගෙදරක හරි කමන්නේ. කොහේ හරි මේ බාලයා පිරිසක් මැද වාඩිලා ඉන්නවා. බාලයා වාඩිලා ඉන්නකොට පිරිස කතා කරගන්න. අනිත් පිරිස කතා කරනවා. පිරිස කතා කරනවා මේ සත්තු මරණ, හොරකමේ, වැරදිකාමසේන කරන, බොරු කේලම් කියන, ඊට පස්සේ සුරා මේරේ පාවිච්චි කරන, බොන, ඒ කියන්නේ අකුසල් කරන මිනිස්සයා බාලයෙක් කිය. අහවලා බාලයෙක් කතා කරනවා. බාලයෙක් ගැන කතා කරද්දී, බාල ලක්ෂණ ගැන කතා කරද්දී බාලයාට මොකද වෙන්නේ? තමන්ට හිතනවා අහෝ මා ගැන දැනගත්තොත් මේ අය මම ගැන දැනගත්තොත් මමත් බාලයෙක් කියලා දැනගන්නවා. දැන් මෙයාගේ පපුව පිච්චෙනවා. පිරිසක් මැදට ගිය වෙලාවට බාලයාට අනිත් අනිත් වෙන බාලයෙක් ගැන කතා කරනකොට, බාල ලකුණු ගැන කතා කරනකොට, බාලයාගේ ජීවිතය ගැන කතා කරද්දී තමන්ට ඉස්සල්ලාම සිහි වෙන්නේ තමන්මයි. තමන්ට ඉස්සල්ලාම සිහි වෙන්නේ තමන්. හරි පුදුමයි කියන්නේ. මේ බාල වැඩ කරද්දී සමහර වෙලාවට වෙන කෙනෙක් ඉන්න පුළුවන් ළඟ. වෙන පිරිසක් ඉන්න පුළුවන්. ඒ වෙලාවට කවුරුත් නැහැ. තමන් එතන ඉන්නකොට
බාලයාට දොස් කියමින් හරි බාල ලක්කන ගැන කතා කරනකොට තමන්ට තමන් සිහි වෙනවා අහෝ මමත් බාලයෙක් නොවෑ. පිරිස කතා වෙන සත්තු මරණ, හොරකමේ යන, වැරදිකාම සේවන කරන, බොරු කියන, මත්පැන් මද්ය පානය කරන මිනිස්සුયો බාලයෙක් නෙවෙයි, අසත්පුරුෂයෙක් නෙවෙයි. අහවල එහෙම කෙනෙක් නේ කියලා වෙන කතා වෙනවා. කතා වෙනකොට මේ බාලයා හිතනවා අහෝ මමත් මේ වැඩ කරලා තියෙනවා. මමත් බාලයෙක් නෙවෙයි කියලා හිතනකොටම මොකද වෙන්නේ? තමන්ට ඔන්න දුක හට ගන්නවා. කියන්නේ නැති වෙන්න පුළුවන්. තමන් දුක් විඳිනවා කියලා නෑ hina වෙලා සතුටින් වෙලා ඉඳී. නමුත් හිත යටින් පිච්චෙනවා. මොකද්ද? තමන් බාලයෙක්නේ. තමන් බාලයෙක්නේ. මම බාලයෙක්නේ කිය. ඔන්න බාලයා පළවෙනි තැන දුක් විඳින තැන. දැන් කලාතුරකින් මනුස්ස ජීවිතේ ලබා ගත්තා. ලබා ගත්තට පස්සේ ජීවිතේ වරද්දා ගත්තා. ඉස්සල්ලාම මෙයා දුක් විඳිනවා. ඊළඟට බාලයා දකිනවා මේ රජ කාලේ තියෙන දැන් භාගතුන් දේශනා කරන්නේ ඒ කාලේ තිබි රාජාණ්ඩුවන්නේ රජුරුන් රාජ්‍ය පාලනය කරන්නේ. ඉස්සර කාලේ වැරදි කරපු අයට රජුරු දඬුවම් දෙනවා. රජුරු මොකද කරන්නේ? දඬුවම් දෙන එක එක දඬුවම් දීලා තියෙන ඒ කාලේ. ඒවට කියන්නේ දෙතිස් වද කියලා. දෙතිස් වද දෙනවා කියලා මේ වැරදි කරපු අයට දෙනවා. මොකද දෙන්නේ ඉස්සෙල්ලාම කරන්නේ තිබෙන්නේ කසෙන් තලනවා. කසෙන් තලනවා. ඊට පස්සේ මුගුරු වලින් තලනවා. දඬු වලින් තලනවා. එහෙම නැත්නම් අත කපලා දානවා. එහෙම නැත්නම් කකුලක් කපලා දානවා. නැත්නම් අත් දෙකම කපලා දානවා. ඊට පස්සේ කන් කපලා දානවා වැරදි කරන අයට. නාසය කපලා දානවා. කන් නාසය ඔක්කොම කපලා දානවා. ඊට පස්සේ ඇඟ ඔක්කොම කරලා තියනවා මේ දඬුවමක් බොරළු දාලා ඔළුව හූරනවා. ඔළු කට්ට මත වෙනකන් හූරනවා. ඊට පස්සේ එහෙම කරලා ඊට පස්සේ කරලා තියනවා මේ කාලේ දීපු වද මේ දෙතිස් වද තියෙන්නේ. එහෙම නැත්තම් කරලා තිබලා තියනවා උඩේ ඉඳලා යටට හැම ගලවනවා යටේ ඉඳලා උඩට හැම ගලවනවා පණ පිටින්ම. ඊට පස්සේ කරලා තියනවා මේ රත් වෙච්ච තෙල් ඇඟ පුරා වක් කරනවා. එහෙම නැත්තම් ඇඟ මේ මස් චූටු චූටු ඉරලා දාතන. එක එක වද දීලා තියෙන ඒ කාලේ. එහෙම නැත්තම් ඒ කාලේ කරලා තියෙනවා උලේ තියෙනවා. එළිම පණ පිටින්ම උලේ තියෙනවා. ඒ දේශනා සමහර දේශනාවල තියෙනවා ඒ උලේ තිබ්බ මිනිස්සු දවස් 15 ජීවත් වෙලා තියෙනවා. මැරෙන්නේ නැතුව දුක් විඳිනවා. එහෙම නැත්තම් කඩුවෙන් හිස ගසා දානවා. ඉතින් බාලයාට පේනවා මේ රජ්ජුරුවෝ ඇමතිලා රජ්ජුරුවෝ මේ අය අල්ලගෙන දඬුවම් දෙනවා පේනවා. පේනකොට මෙයාට හිතෙනවා අහෝ මේ මිනිස්සයා මේ වැරද්ද කරලා තමයි මේ වැරද්දට දඬුවම් විඳින්නේ. හැබැයි මං ගැන දැනගත්තොත් එහෙම මටත් මේක වෙනවනේ කියලා හිතනවා. හිතනකොටම Taman පිච්චෙන්න පටන් ගන්නවා. Taman පිච්චෙන්න පටන් ගන්නවා. මනුස්ස ලෝකේ ආව කලාතුරකින් බාල ක්‍රියා කරපු නිසා මොකද වෙන්නේ? එයාට මේ ජීවිතයේදීම දුක් විඳින්න වෙනවා. කොහොමද? රජ්ජුරුව හරි ඒ පිරිස බාල වැඩ කරපු කෙනෙකුට දඬුවම් දෙනකොට Taman ඉස්සල්ලාම සිහි වෙන්නේ කාවද? Tamanයි. Tamanට හිතන අහෝ මමත් අහෝ වුණොත් එහෙම මේ අය මටත් මේ දඬුවම් දේවිනේ කියලා සිතුවිල්ල එනවා. බාලයා ඔන්න දෙවෙනි තැන දුක් විඳිනවා. පිරිසක් මැදට ගියත් දුක් විඳිනවා. දඬුවම් දෙනවා දැක්කත් බාලයා දුක් විඳිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බාලයා ජීවිතයේ අවසන් කාලේ එනවනේ හැමෝටම වයසට ගිහිල්ලා ලෙඩ වෙලා මැරිලා යන ජීවිත එනවනේ. මේ බාලයා ඔන්න කොහෙර වාඩිලා ඉන්නවා. එක්ක ඇඳක හරි ආසනයක හරි පුටුවක හරි බාලයා තනියම වාඩිලා කල්පනා කර කර ඉන්නවා. කල්පනා කරනකොට මෙයාට මොකද වෙන්නේ? අතීතේ කරපු කියපු දේවල් මෙයා ඉස්සරහා පේන්න පටන් ගන්නවා. අතීතේ කරපු දේවල්, හිතපු දේවල්, කියපු දේවල්, කරපු දේවල් ඔක්කොම මොකද වෙන්නේ? තමන් ඉදිරියේ පේන්න පටන් ගන්නවා. සමහර මේනු නැගිට ගන්න බෑ. අතපය හොල්ල ගන්න බෑ. සමහර ඇඳේ වැටිලා, සමහර එක්තැන් වෙලා, එහෙම නැත්තම් එක තැනට වෙලා වාඩිලා ලෙඩක් හැදිලා මොකක් හරි. නමුත් කරපු කීප ඔන්න දැන් එන්න පටන් ගන්නවා. එතකොට මේ බාලයාට හිතෙනවා අයියෝ මම යහපත් දෙයක් කරගත්තේ නෑනේ. මම කුසල් කරගත්තේ නෑනේ. මම පින් කරගත්තේ නෑනේ. මං වචනයෙන් පව් කරා. මම කයින් පව් කරා. මං සිතින් පව් කරා කියලා ඔන්න දුක් විඳින්න වෙනවා. අවාසනාව බාලයෙක් කියලා කෙනෙකුට ජීවත් වෙන්න උනොත් ඒක අවාසනාවන්ත ජීවිතයක්. ඒ බාලයාට මොකද තියෙන්නේ?
මේ ජීවිතයේදීම දුක් විඳින්න යනවා පිරිසක් මැදට ගියත් දුක. ඊට පස්සේ රජ්ජුරුවෝ මේ මිනිසුන්ට දෙතිස්වල දෙනවා දැක්කහමත් හිරේ විලංගු දානවා දැක්කහමත් මෙයාට දුක් විඳින්න අහෝ මටත් මෙහෙම වෙයි කියලා. ජීවිතය අවසන් කාලේ එනකොට මෙයා දුක් විඳිනවා. මං පින් කරගත්තේ නැහැ. කුසල් කරගත්තේ නැහැ. ඊට පස්සේ යහපත් දේවල් කරගත්තේ නැහැ. පරලොව සැපේ පිණිස පවතින දේවල් කරගත්තේ නැහැ. ඔන්න දුක් විඳින්න යනවා. ඊට පස්සේ මෙයා අඬන්න පටන් ගන්නවා. දෝමනස්ස පටන් ගන්නවා. මෙයා කල්පනා කරන එහෙනම් ඉතින් මං පවුනේ කරව්වේ. පව් කරපු කෙනාට ඉතින් පව් කරපු ලෝකේ තමයි යන්න වෙන්නේ කියලා ඔන්න දුක් විඳින්න පටන් ගන්නවා. මහණෙනි මේක තමයි කිව්වා බාලයා මේ ජීවිතයේදී විඳවන විඳවිල්ල. දැන් ඔය තුනම බලන්න හොඳට පව් කරන අය අපි දැක්කම අපි කියන පව් කරන අය දැක්කම සතුටින් ඉන්නේ කියනවා. පව් කරන සතුටින් ඉන්නවා කියලා හිතුවට මේ කාරණා තුන මෙයා හිතින් විඳවන විඳවිල්ලක් තියෙන්නේ. පව් කරපු කෙනා පිරිසක් මැදට ගියත් දුක් විඳිනවා. ඉතින් දුක් විඳවනවා. පේන්නේ නැතු වෙන්න පුළුවන්. හිරේ විලංගු වැටලා මිනිස්සු දුක් විඳිනකොට දඬුවම් දෙනකොට මිනිසුන්ට බාලයා එතකොටත් දුක් විඳිනවා. බාලයාගේ අවසාන කාලේ ජීවිතේ එනකොට බාලයා එතකොටත් දුක් විඳිනවා මම පින් කරගත්තේ නෑනේ කියලා. ඊට පස්සේ බුදුරණන් දේශනා කරනවා සකෝසෝ භික්කවේ බාලෝ කායේන ජුත්තරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා කායස්ස වේදා පරම්මරණා අපායන් දුග්ගතින් විනිපාතන් නිරයන් උපපජ්ජති. මේ බාල කෙනා කලාතුරකින් ලැබිච්ච මනුස්ස ජීවිතය වරද්දාගත්ත කෙනා. බාල ක්‍රියා කරපු කෙනා, බාල වචන කතා කරපු කෙනා, බාල සිතුවිලි කරපු කෙනා මේ ජීවිතයේ දුක් විඳිනවා. ඊට පස්සේ මෙයා මැරුණට පස්සේ කායස්ස බේදා පරම්මරණ අපායන් දුග්ගති විනිපාතන් නිරයන් උපපජ්ජති. කෙලීම ගිල උපදින්නේ කොහෙද? නිරේ. බුදුරණ දේශනා කරනවා යංකෝතම් භික්කවේ සම්මා වදමානෝ වදෙය්‍ය මහානි හරි විදිහට කියනවා නම් ඒකාන්තං අනිට්ටං ඒකාන්තං අකන්තං ඒකාන්තං අමනාපන්ති නිරේමේවේතං සම්මා වදමානෝ වදෙය්‍ය. මහානි ඒකාන්තේ අනිෂ්ට අකාන්ත වූ අමනාපෝ තැනක් තියෙනවා කියලා කියනවනම් හරියට කියනවනම් කියන්න ඕන නිරේටමයි. මහණෙනි මේ නිරේ තමයි සම්පූර්ණම දුක් තියෙන තැන. මේ බාලයා මනුස්ස ලෝකේ ඉපදුනාට පස්සේ මොකද වෙන්නේ? බාල ක්‍රියා කරලා, බාල සිතිවිලි සිතලා, බාල වචන කතා කරලා මෙලෝදි දුක් විඳලා කෙලින් මොකද වෙන්නේ? මරණින් මත්තේ කෙලින්ම නිරේ. ඒ නිරේ ඉපදුනාට පස්සේ ඒ කෙනාට ඒ විඳින්න තියෙන දුක මෙච්චරයි කියලා කියන්න බෑ. උපමාවකින්වත් මෙහෙමයි කියලා උපමාවකින්වත් කියන්න බෑ කියනවා. ඒ කියන්නේ දැන් හිතන්න මෙහෙම කියනවා. භාග්‍යවතුන් දේශනා කරන උදේට මේ රජුරෝ කෙනෙක් හොරෙක් අල්ලගෙන ඒ හොරාට කියන උදේට උළුස් පාරවල් 100ක් අයින්න කියනවා. දවල්ට මතක් වෙනවා. දවල්ට උළු පාරවල් 100ක් අයින්න කියනවා. හවසට මතක් වෙනවා. එයාට උල්පාරවල් 100ක් අයින්න කියනවා. දැන් කොහොමද හිතන්න? මෙහිම උල්පාරවල් 100 උල්පාරවල් වදිනකොට එයාට ඇති වෙන දුක කොහොමද? මෙච්චරයි කියලා කියන්න බෑ. දුක මෙච්චරයි කියලා. ඊට වඩා දුකක් විඳින්න වෙනවා කියනවා මේ මනුස්ස බාලයා නිරේ ඉපදුනොත් එහෙම. නිරේ ඉපදුනොත් එහෙම ඊට වඩා දුකක් විඳින්න වෙනවා කියනවා. නිරේ ඉපදුනොත් එහෙම. අර උල්පාරවල් උදේට 100යි, දවල්ට 100යි, හවසට 100යි, උල්පාරවල් 300ක පාර කනකොට මේ මනුස්සයාට කොහොම තියෙයිද? ඒක සැපක්. ඒකට ඊට වඩා දුකක් විඳින්න වෙනවා කියනවා නිරේ ඉපදුනොත් එහෙම. මේ නිරේ විස්තරي සම්පූර්ණ බුදුරජාණන් දේශනා කරන මේ බාල කෙනා නිරේ ඉපදුනාට පස්සේ ඒ කෙනාව මේ යමපල්ලෝ ඇවිල්ලා ඇදගෙන ගිහිල්ලා මේ රත් වෙච්ච පොළවේ දාන්නේ. රත් වෙච්ච පොළවේ දාලා එක උලක් අරන් වෙලා අතේ අයිනවා. අනිත් උල අනිත් අතේ. ඊට පස්සේ කකුල් දෙකේ උල් දෙකයි. පපුවේ උල් දෙකයි. පාප කර්මයේ ගෙවෙන තුරු රත් වෙච්ච පොළවේ ඒ උල් පහැන්ලා ඉන්නවා. දැන් පොඩ්ඩක් හිතන්න. මේ ජීවිතයේදී කයයි වචනයයි සිතයි වරද්දාගත්තා. මේ ජීවිතයේ දුක්සේ ඉඳලා වෙලා දැන් මොකද වෙන්නේ?
අන්න නිරේ උපදිනවා. ඒ කර්මය ඉවරන තුරු ඒ පුජ්‍යලයා මැරෙන්නේ නැත. ඊට පස්සේ මේ කෙනා මොකද වෙන්නේ? නිරේපල්ලෝ මේ නිර්සත්‍යය අරගෙන ගිහිල්ලා මේ රත් වෙච්ච පොළවේ එහාට මෙහාට අදිනවා. ඇදගෙන යනවා. දැන් කොහොම දුකක්ද? මේ ජීවිතයේදී වරද්ද ගත්තොත් එහෙම. ඊට පස්සේ දේශනා කරනවා එයාට මොකද කරන්නේ? මහා අඟුරු කන්ද, ගිනි කඳු. ගිනි ඒ කියන්නේ තියෙනවා රත් වෙච්ච ගින්දර. ඒ ගින්දර කඳු වල මේ මිනිස්සු සත්‍යයව නිර්සත්‍යයව නංගනවා බස්සනවා. ඊට පස්සේ ලෝකොඹු නිරයට. රත් වෙච්ච ලෝකොඹු වලට මේ නිර්සත්‍යය ඇදලා දානවා. කර්මයේ යම් තාක් තියනවාද ඒ තාක්කල් මැරෙන්නේ නැත. ඒ කියන්නේ මේ ජීවිතයේදී කයයි හිතයි වචනය වරද්දාගත්තට පස්සේ ඒ කෙනා මේ ජීවිතේ දුක් විඳලා පරලෝ යන්නේ කොහෙටද? නිරයට. මේ නිරයේ තියෙන දුක මෙච්චරයි කියලා උපමාවකින් දේශනා කරන්න බෑ කියනවා. ඊට පස්සේ මේ මිනිස්සු සත්‍යයා කෙලින්ම අරන් යනවා කොහෙටද? මහා නිරයට. මහා නිරේ විස්තරය තියෙනවා චතුක්කන්නෝ චතුද්්වාරෝ විභත්තෝ භාගසෝ මිතෝ අයෝපාකාර පරියන්තෝ අයසා පටි කුජ්ජිතෝ. මේ නිරේ විස්තර තියෙන කොන් 4ක් තියෙනවා. ඒ කියන්නේ කොන් 4 ගාන කොටස් වශයෙන් බෙදලා තියෙන කියනවා. තස් වීර මේ සම්පූර්ණ මේ නිරේ ඇතුලේ ගිනි ඇවිලෙන්නේ. මේ සම්පූර්ණ යොදුන් ගානක් දුර මේ නිරේ ඇතුලේ කොන් 4ක් තියෙනවා. කියන බිත්ති උඩත් යකඩින් යටත් යකඩින් ඊට පස්සේ හතර පැත්තත් යකඩ සම්පූර්ණ මේ ඇතුලේ තියෙන ගිනිදැල් මේ ගිනිදැල් ඇතුලේ තියෙන මහා නිරේ මේ මිනිස්සු උපදිනවා. මේ සත්‍ය මනුස්ස ලෝකේ වරද්දාගත්ත කෙනා මේ නිරේ ඉපදුනාට පස්සේ මේ තමන් කරපු කර්මය ගෙවෙන තුරු අය නිදහස් වීමක් නැත. තමන් කරපු කර්මය ගෙවෙන තුරු නිදහස් වීමක් නැත. ඊට පස්සේ කලාතුරකින් මේ නිරේ ඉඳලා සම්පූර්ණ කලාතුරකින් ඒ කර්මය ඉවරලා ඔන්න ඊළඟට යාට එනවනම් එන්න තියෙන කොහෙද? එන්නේ උපදිනවත් තිරිසන් ලෝකේ. තිරිසන් ලෝකේ උපදිනවා. මහණෙනි දැකලා තියෙනව නේද අහනවා මේ තනකොළ කන සත්තු. තනකොළ කන සත්තු කවුද? අස්සයෝ, ගෝන්නු, ඊසේ බූරුවෝ, එළුවෝ ඉන්නේ. ඒ සත්ත්ව වෙලා ඉපදලා ඉන්නේ මනුස්ස ලෝකේ පව් කරලා බාල ක්‍රියාවේ යෙදිච්ච සත්ත්වයෝ. බාල ක්‍රියා කරලා ජීවිතේ වරද්දගෙන මෙයා මරණින් මත්තේ උපදින්නේ කොහෙද? නිරේ. එහෙම නැත්නම් මෙයා තිරිසන් ලෝකෙ උපදිනවා තනකොළ කන සත්වයෝ අතර. තනකොළ කන සත්වයෝ අතර. එහෙම නැත්නම් එයා උපදිනවා අසූචි කන සත්වයන් අතර. මනුලෝ වරද්දගත්තට පස්සේ දැන් අපි සාමාන්‍යයෙන් වේල පිහල කාලා සාමාන්‍ය ජීවිතයක් ගත කරන මිනිස්සුන්නේ. මේ ජීවිතේ වරද්දගත්තොත් එහෙම ඊළඟ ජීවිතේ නිරේ එහෙම නැත්නම් එයා උපදිනවා අසූචි කන සත්වයෝ අතර. ඒ අසූචි කන සත්වයෝ හිතන්නේ මෙහෙමයි කියනවා. ඒ සත්වයන් හිතෙන්නේ එත්ත පොංජිස්සාමාති කියලා. කියන්නේ එතනම කනවා කියලා තමයි මේ සත්වයෝ දුවන්නේ. හරියට මේ බ්‍රාහ්මණයන්ට යාග සෝඳා වගේ කියනවා. යාග සෝඳාවට පස්සේ බ්‍රාහ්මණයෝ යන්නේ එහෙමයි කියනවා. එතනම කනවා කියලා ගියෙන්නේ නැහැ. එතනම කනවා කියලා. මේ අසූචි කන සත්වයෝ ඒ වගේ කියනවා. කොහොමද අසූචි ගඳ වදිනකොට එතනම කනවා කියලා යන්නේ කියනවා. එතේ මොකද සිවල්ලු ඊට පස්සේ බල්ලෝ ඒ සත්වයෝ මොකද අසූචි කන සත්වයෝ ඉන්නවනේ. ඒ සත්වයෝ ඌරෝ කුකුලෝ ආන් ඒ සත්ව ලෝකේ උපදිනවා කියන මනුලෝ වරද්දගත්ත කෙනා. මනුලෝ වරද්දගත්ත කෙනා අසූචි කන සත්වයන් අතර උපදිනවා. මනුස්ස ලෝකේ හොඳට කාලා බීලා ඉන්නවා. පව්කම් කරාට පස්සේ තිරිසන් ලෝකේ අසූචි කන සත්වයන් අතර. මේ දේශනාව තමයි පින්වත්නි බොහොම ලස්සනට බුදුරජාණන් දේශනා කරනවා මේ තිරිසන් ලෝකේ විස්තරය. තිරිසන් ලෝකේ විස්තරේ තිරිසන් සත්ත්ව ලෝකේ යන්නේ කවුද කියලා ලස්සන විස්තර කරලා තියෙනවා. මහාන සමහර සත්ත්වයෝ ඉන්නවා කියන අඳුරේ ඉපදෙනවා. අඳුරේ වයසට යනවා. අඳුරෙම මැරිලා යනවා. අඳුරෙම උපදිනවා. අඳුරෙම වයසට යනවා. අඳුරෙම මැරිලා යනවා. කීටයෝ, පණුවෝ, ගැඩවිල්ලෝ ඉන්නේ. ඒ වගේ සත්ත්වයෝ ඉන්නවා මේ මහ පොළොවේ ඉන්න අඳුරෙම ඉන්නේ. මහ පොළොවේ යට ඉන්නේ. අඳුරෙම උපදිනවා. අඳුරෙම වයසට යනවා. අඳුරෙම මැරිලා යනවා. මහන්නේ මනුලෝ වරද්දාගත්ත කට්ටිය. හිතකය වචනේ වරද්දගෙන තියෙනවා බාල ක්‍රියාවේ යෙදිච්ච පිරිසේ.
මනුලොව ඇවිල්ලා වරද්දාගත්තට පස්සේ ඔහු උපදින්නේ අඳුරු ලෝකෙක, තිරිසන් ලෝකෙක. එහෙම නැත්නම් බාලයා මේ මනුස්ස ලෝකේ ඇවිල්ලා වරද්දාගත්තට පස්සේ ඒ බාල කෙනා උපදින්නේ වතුරේ. වතුරේ උපදිනවා, වතුරේම වයසට යනවා, වතුරේම මැරෙනවා. දැන් බලන්න, දැකලා ඇති මාළු දැකලා තියෙනවනේ. මාළු, ඊට පස්සේ කැස්බෑවෝ, ඊට පස්සේ වතුරේ ඉන්නේ කිඹුල්ලෝ වගේ සත්තු ඉන්නවා. වතුරෙම ඉන්නවා, වතුරෙම උපදිනවා, වතුරෙම වයසට යනවා, වතුරෙම මැරිලා යනවා. මේ මනුලොව වරද්දාගත්ත පිරිස. මනුලොව වරද්දාගත්ත පිරිස. ඊට පස්සේ සමහර සත්ත්වයෝ ඉන්නවා කියන උපදිනවා කියනවා, අසූචි වලින් උපදිනවා කියනවා. අසූචි වලින් වයසට යනවා, අසූචි වලින් මැරෙනවා. එහෙම නැත්නම් මේ සත්ත්වය උපදිනවා කුණු මස් වල උපදිනවා කියනවා. කුණු මස් වල. එහෙම නැත්නම් ගවරවල වල සත්ත්වය උපදිනවා කියනවා. ඒ අය තමයි කියනවා කලින් ඔය ජීවිතයේදී බාල ක්‍රියාවේ යෙදිලා ජීවිතේ වරද්දාගත්ත පිරිසයි ඔය තැන් වල උපදින්නේ කියනවා. දැන් බලන්න, කෙනෙකුට මනුස්ස ජීවිතයක් ලැබුණාට පස්සේ ඒ කෙනාගේ ජීවිතේ බාලයෙක් විදිහට ගත කරන්න ගියොත් එimhe කොයිතරම්නම් ඒක අවාසනාවක්ද කියලා. ඇයි බාලයෙක් කියලා ජීවත් වුණොත් එහෙම ඒ කෙනා මේ ජීවිතයේදීම දුක් විඳිනවා. මරණය මත්තේ මොකද වෙන්නේ? ඒ කෙලීම නිරේ. කලාතුරකින් ඉඳලා ආපහු තිරිසන් ලෝකෙක තනකොළ කන සත්තු අතර උපදිනවා. ඊට පස්සේ නැත්තම් අසූචි කන සත්වයෝ අතර උපදිනවා. ඒ නැත්තම් අඳුරෙම ඉපදිලා යනවා. වයසට යන ලෙඩ වෙලා මැරෙනවා. වතුරේ වයසට යන ලෙඩ වෙලා මැරෙන සත්තු අතර උපදිනවා. අසූචි ගොඩේ ඉපදිනවා. කුණු මාළු වල උපදිනවා. අය තමයි මනුස්ස ලෝකේ වරද්දාගත්ත පිරිස. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අනේක පරියායේන පිකෝ අහම් භික්කවේ, නොයෙක් ආකාරයෙන් පින්වත් මහණනි, තිරච්ඡාන යෝනිකතං කතේ. තිරච්ඡාන තිරිසන් ලෝකය ගැන මම බොහෝ කියලා තියෙනවා කියනවා. එහෙම කිව්වට මෙච්චරයි තිරිසන් ලෝකයේ දුක කියලා තිරිසන් ලෝකයේ දුක විස්තර කරන්න බෑ. තිරිසන් ලෝකයේ විස්තර දුක් කරන්න බෑ. මෙච්චරයි කියලා. ඇයි තිරිසන් ලෝකයේ තියෙන්නේ අඤ්ඤමඤ්ඤ කාදති. ඒ ලොකු සත්‍යය පොඩි එකව කනවා. පින් කිරිල්ලක්, කුසල් කිරිල්ලක්, යහපත් දෙයක් එහෙම කවදාවත් වෙන්නේ නැහැ කියනවා. කවදාවත් ඒක වෙන්නේ නැහැ කියනවා. ඒතකොට තිරිසන් ලෝකේ තියෙන එක එක කාගෙන මරාගෙන ඉල්ල. ඒතකොට එහෙම කාගෙන මරාගෙනලා තියෙනවනම් අය මනුස්ස ලෝකේ එන පිනක්වත් ලේසියෙන් නැහැ. හැබැයි කලාතුරකින්, අතිශයින්ම කලාතුරකින් ඒ නිරේ ගියේ කෙනා හෝ තිරිසන් ලෝකෙ ගියේ කෙනා හෝ අතිශයින්ම කලාතුරකින් මනුස්ස ලෝකෙ ඉපදින්න පුළුවන්. ඒක නිකන් මේ වගේ. හිතන්න කියනවා, මිනිස්සේ වියගහක් දානවා වතුරට. හිතන්න, මහ මුහුදට දානවා වියගහක්. වියගහක් දැම්මට පස්සේ ඒ පෙරදිගින් නැගෙනහිර පැත්තෙන් එන හුළඟට ඒක යනවා බටහිර පැත්ත. බටහිර පැත්තෙන් හුළඟ ආවොත් නැගෙනහිරට යනවා ආපහු. උතුරෙන් ආවොත් දකුණු පැත්තට යනවා. දකුණු පැත්තෙන් හුළඟ ආවොත් උතුරු පැත්තට යනවා. හැම වෙලේම පාවි තියෙන වියගහ. එතකොට අවුරුදු 100කට සැරයක් මහ මුහුදේ යට ඉඳලා උඩට එන කැස්බෑවෙක් ඉන්නවා. අවුරුදු කීයක සැරයක්ද? 100කට සැරයක් උඩට එන්නේ. අවුරුදු 100කට සැරයක් එන කැස්බෑ වගේ බෙල්ල අර වියගහේ සිදුරෙන් යනවා කියන වෙන්න පුළුවන්ද? අවුරුදු 100කට සැරයක් උඩ එන කැස්බෑ වගේ බෙල්ල අර වියගහේ සිදුරින්, මහා සාගරයේ පාවි තියෙන සිදුරින් උඩට එනකොටම අර සිදුර ඇතුලෙන් ඌගේ බෙල්ල යනවා. පොඩ්ඩක් හිතන්නකෝ. අතිශයින්ම කලාතුරකින් වෙන්න පුළුවන් දෙයක්. අතිශයින්ම කලාතුරකින් වෙන්න පුළුවන් දෙයක්. බුදුරජාණන් දේශනා කරන මහණනි, ඒ එක් සිදුරක් තියෙන වියදණ්ඩෙන් ඒ කැස්බෑ වගේ බෙල්ල ඒ වියගහේ සිදුර ඇතුලෙන් යනවා කියන එක කවදා හරි බොහෝ කාලයක් ගියට පස්සේ හරි වෙන්න පුළුවන් කියනවා. නමුත් මහණෙනි, එකපාරක් මේ මනුස්ස ලෝකේ ඉඳලා බාල ක්‍රියා කරලා එකපාරක් හරි නිරේට හරි තිරිසන් ලෝකෙට හරි වැටුනොත් ආය මනුස්ස ලෝකයක් ලබනවා කියන එක අතිශයින්ම දුර්ලභ දෙයක්. අතිශයින්ම. මොකද ඒකේ නෑ ධර්මචර්යාවක්, හැසිරීමක් නෑ. කුසල් කිරීමක් නෑ.
පුණ්‍ය පින් කිරීමක් නැහැ. අඤ්ඤමඤ්ඤකාදිකා තියෙන. ඒ කියන්නේ ඒ ලෝකවල තියෙන පින් කිරිල්ලක් කුසල් කිරීමක් ධර්මයේ හැසිරීමක් ඒ මුකුත්ම නැහැ. තියෙන්නේ එක එක කා ගන්නවා දුබලයක් කාගෙනලක් විතරයි තියෙන්නේ. හරි පුදුමයි. මනුස්ස ලෝකේ ආවා. මනුස්ස ලෝකේ වරද්දාගත්තා. එක්ක නිරේ එක්ක තිරිසන් ලෝකේ. අය මනුස්සෙක් කෙන එක ලේසි නෑ. ඊට වඩා ලේසි කියනවා වේගහේ සිදුරින් අවුරුදු 100කට සැරයක් උඩ එන කැස්බෑ වගේ ඒ බෙල්ල යන එක ලේසි කියනවා. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා මහානි බොහෝ කාලයක් ගියට පස්සේ අතිශය සමහර කල්ප ගාණක් ගියාට පස්සේ වෙන්න පුළුවන්. ඒ බාල කෙනා මනුස්ස ලෝකෙට එන්න පුළුවන්. අර වේගහේ සිදුරින් බෙල්ල යනටතර දුර්ලභ දෙයක් මේ කියන්නේ. මනුස්ස ලෝකයේ එන්න පුළුවන්. මේ මනුස්ස ලෝකයේ මේ බාලය උපදිනකොට අය උපදින්නේ වැදි කුලයක. කුලපතු කුලයක. ඒවස රතකාර කුලයක. ඒ වගේ පුක්කුස චණ්ඩාල කුලයක. නීච කුලය ඇද්ද ලෝකේ අන්න නීච කුලයක ඉපදිනවා. ඉපදුනාට පස්සේ එයාට විරූපී කෙනෙක්. එක්කෝ ඇහැ පේන්නේ නැහැ, එක්කෝ කන් ඇහෙන්නේ නැහැ, එක්කෝ අතපය කොරයි, ඇවිද ගන්න බෑ. උන් අංග විකලයි. එහෙම නැත්නම් ඥානෙ පාවිච්චි කරන්න බෑ. එදා වේල බොහෝම අමාරුවෙන් කන්නේ. යාන වාහන මුකුත්ම නැහැ. ඇඳුම් පිළිම මුකුත්ම නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? දුර්වර්ණයි. ඊට පස්සේ කිසිම ලස්සනක් නැහැ. මොන බාල කෙනා උපදින්නේ කොහෙද? එක්කෝම අඩුවම තැනක උපදිනවා. කන්න බොන්න නැති දුකසේ ඉන්න තියෙන තැන අතපය එක කොර වෙලා ඒ කෙනාට මල් සුවඳ වෙලුම් මුකුත්ම නැහැ. ඊට පස්සේ සැපසේ නිදාගැනලා කිසිම දෙයක් නැහැ. මේ කෙනා මොකද අයපහු කරන්නේ? ජීවත් වෙන්න ඕන නිසා අයපහු මෙයා කරන්නේ පව්කම් කරන්න පටන් ගන්නවා. අයපහු වචනේ වරද්ද ගන්නවා. අයපහු කය වරද්ද ගන්නවා. අයපහු සිතුවිලි වරද්ද ගන්නවා. දැන් බලන්නකෝ කොයිතරම් අවාසනාවක්ද කියලා. මනුස්ස ලෝකයේ මේ කෙනා ආවා. ආවට පස්සේ ජීවිතය වරද්දාගත්තා. කයයි වචනයයි සිතුවිලි වරද්ද ගන්නවා. ඒ සිතුවිලි බාල සිතුවිලි. ඒ කෙනා මේ ජීවිතයේදී පිරිස මැදට ගියත් දුක් විඳිනවා. දඬුවම් දෙනවා දැක්කත් තමන්ට දුක් විඳිනවා. ජීවිතයේ අවසාන කාලෙත් මේ කෙනා දුක් විඳිනවා. මැරලා ගියාට පස්සේ කෙලින්ම නිරේ දුක් විඳිනවා. නිරේ දුක් විඳලා ඊට පස්සේ ඔන්න තිරිසන් ලෝකේ උපදිනවා. තිරිසන් ලෝකයේ උපදිනකොට ඒ තිරිසන් ලෝකයේ දුක් විඳින පටන් ගන්නවා. මේ කියන්නේ සමහරට කල්ප ගානද හිතන්න මෙහෙම තිරිසන් ලෝකයේ ඉපදුනට පස්සේ සමහර සත්ව වෙන්න ආයුෂ තියෙනවා අවුරුදු 100ක් විතර. අවුරුදු 100ක තිරිසන් ලෝකේ. සමහර සත්ත්වෝ ඉන්න කතා කරන්න බෑ. වචන කතා කරන්න බෑ. සමහර සත්ත්වෝ ඉන්න බඩ ගාගෙන යනවා. හිතන්නකෝ පණුවෙක් ගැඩවිල්ල කියලා ඉපදුනා කියලා අඳුරෙම ඉපදුනා. අඳුරෙන් වයසට යනවා. අඳුරෙන් මැරෙනවා. සමහර වතුර වල උපදිනවා. මේ බාල කෙනා මනුස්ස ජීවිත වරද්දගත්තට පස්සේ වෙන දේවල් මේ කියන්නේ. ඊට පස්සේ කලාතුරකින් අතිශයින්ම කලාතුරකින් අර වියගහේ සිදුරෙන් අවුරුදු 100කට සැරයක් උඩ එන කැස්බෑ වගේ බෙල්ල යනටත් වඩා අතිශයින් කලාතුරකින් මනුස්ස ලෝකේ ආවත් උපදින්නේ පහත් යයි සම්මත තැනක. ඊට පස්සේ කන්න බොන්න හරියට නැහැ. ඊට පස්සේ ඉන්න හිටින තැනක් මොකුත් නැහැ. මල් සිඳු විඳුන් නැහැ. මෙයා මොකද කරන්නේ? ජීවත් වෙන්න පව්කම් කරනවා. ජීවත් වීම පිණිස පව්කම් කරනවා. පව්කම් කරාට පස්සේ කය වරද්ද ගන්නවා. අයපහු කය වරද්ද ගන්නවා. අයපහු වචනේ වරද්ද ගන්නවා. අයපහු සිතුවිලි වරද්ද ගන්නවා. වරද්ද ගත්තට පස්සේ අයපහු උපදින්න තියෙන්නේ සුගතියක නොවේ. අයපහු යන්නේ දුගතියක. එක්ක නිරේ අයපහු තිරිසන් ලෝකේ. එක්ක නිරේ උපදිනවා. අය තිරිසන් ලෝකේ උපදිනවා. බැරි විලාස හිතන්න පොඩ්ඩක්. කෙනෙක් නිරේ යනකොට මනුලොවේ එම පිණිස කර්මයක් එයාගේ ජීවිතේ නැත්තන් අය. කෙනෙක් තිරිසන් ලෝකේ ඉපදුනා හිතන්න. තිරිසන් ලෝකේ ඉපදිනකොටම මනුලොවේ එම පිණිස කර්මයක් නැත් රැස්ලා නැත්තම් සසරේ යාට. ඒතකොට නිරේ ගියේ කෙනා මනුලොවේ පිණිස කර්මයක් කවදා සකස් කරගන්නද? නිරේ ඉන්න කෙනා මනුලොවේ පිණිස කර්ම පිනක් රැස් කරගන්නේ කොහොමද? තිරිසන් ලෝකේ ගිය කෙනාට මනුස්ස ලෝකයේ ඒම පිණිස කර්මයක් සකස්ලා නැත්තම් තිරිසන් ලෝකයේ ඉඳලා මිනිස්සෙක් වීම පිණිස කොහොමද කර්ම සකස් කරගන්නේ?
ආන් ඒක අතිශයින්ම දුර්ලභයි. වෙන්න බැරි දෙයක් මිතුරු, වෙන්නම බැරි දෙයක්. එහෙම බැරි වෙලා හරි මනුස්ස ලෝකේ වෙන පින තිබ්බත් උපදින්නේ කෝ වගේ තැනකද? අර වගේ තැනක ඉපදුනා පව්කම් කරනවා. අය පව උපදින්නේ නිරේ තිරිසන් ලෝකේ. මහන්නේ ඒක හරියට මේ වගේ වැඩක් කියනවා. මිනිස්සේ කොට්ටු අල්ලන්න යනවා. මිනිස්සේ කොට්ටු අල්ලන්න යනකොට තමන්ගේ ගෙවල්, දොරවල්, ඊට පස්සේ අඹුව, ඊට දරුවෝ යම් තාක් වස්තුව තමන්ට තියෙන තැනද. තමන්ට යම් තාක් තියෙන වස්තුව, තමන්ට තියෙන වස්තුව ඔක්කොම ඔට්ටුවට අල්ලනවා. ඔට්ටුව අල්ලුවාට පස්සේ පළවෙනි ඔට්ටුවෙන් ඔක්කොම පෙරදි. තමන්ට තිබ යාන වාහන, ගෙවල් දොරවල් ඔක්කොම තිබ්බද, අඹදරුවෝ හිටියද, දරුවෝ හිටියද ඔක්කොම ඔට්ටුවකට අල්ලනවා. අල්ලපු ගමන් පළවෙනි ඔට්ටුවෙන් සියල්ලම පෙරදි. සියල්ලම පෙරදුනට පස්සේ දැන් මේ මිනිස්යාටම කිසිවක්ම නැත. කිසිවක්ම නැත. කිසිවක්ම නැත. එයාට තියෙන්නේ පරාජය විතරයි. මහන්නේ හැබැයි ඒක අල්ප මාත්‍ර පුංචි පරාදයක්. නමුත් මහන්නේ යම් කෙනෙක් බාලේ කයින් වචනයෙන් හිතින් පව් කරලා මේ මරණින් මත්තේ අපායේ නිරේ උපදිනවාද, මේක තමයි කිව්වා මනුස්ස ලෝකේ ආපු කෙනාට ලැබෙන ලොකුම පරාජය. මනුස්ස ලෝකයට ආපු කෙනෙකුට නිරේ තිරිසන් ලෝකයේ ඉපදිනවා කියන එක තමයි ලොකුම පරාජය. ලොකුම පරාජය. ලොකුම පරාජය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අයම්පි භික්කවේ කේවල පරිපූරා බාල භූමිති. මේ නිරේ ගැන විස්තර කරලා තියෙනවා භාග්‍යවතුන් මහණෙනි. මේ නිරේ තියෙනවා, නිරේ කියලා කියන්නේ පරිපූර්ණයෙන්ම බාලයන්ගේ භූමිය. බාල කෙනාගේ භූමිය. දැන් බුදුරජාණන් දේශනා කරලා තියෙන ගොඩාක් තැන්වල දේශනා කරන මහණෙනි, මනුලෝ ආපු පිරිසගෙන් බොහෝ පිරිසක් උපදින්නේ නිරේ තිරිසන් ලෝකේ. උපමාව තියෙන්නේ මහණෙනි, නියසිලට පස් එකක් අරගෙන බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි නියසිලේ තියෙන පස්ද වැඩි මහ පොළොවේද? අපිට තේරෙනවනේ නියසිලේ තියෙන පස් ටික චූට්ටයි පොඩ්ඩයි, මහ පොළොවේ තියෙන පස් වැඩි. ආන් ඒ වගේ තමයි මහණෙනි මනුලෝ පැමිණි පිරිසගෙන් නියසිලට ගන්නා ලද මේ පස් ටික වගේ පුංචි පිරිසක් සුගති රැකවරණයක් හදා ගන්නවා. මහා පොළොව වගේ පිරිසක් මරණින් මත්තේ දුගතිය කරා යනවා. එනම් මේ මනුස්ස ලෝකේ වැඩි පිරිසක් ඉන්නේ කොයි අයද? සත්පුරුෂ ගුණධර්ම පුරුදු කරන අයද, බාල අයද? වැඩි පිරිසක් ඉන්නේ බාල පිරිස, අසත්පුරුෂ පිරිස. ඒතකොට මේ පිරිසේ ඉඳලායි ගුණධර්ම දියුණු කරගන්න තියෙන්නේ. බොහෝ පිරිසක් ඉන්නේ බාල පිරිස. ඒ අය ජීවිතේ වරද්දගෙන ඒකේ අය මරණින් මත්තේ දුගතිය කරාම යනවා. ඒ තමන්ට දැන් තමන් තේරෙනවා නම් තමන් ළඟ තියෙන ඒ ගති ගුණ නම්, බාල ක්‍රියා නම්, බාල වචන නම්, බාල සිතුවිලි නම් තියෙන්නේ, තමන් දැනගන්න ඕන මේ බාල ක්‍රියාව, බාල සිතුවිල්ල, බාල වචන මංගාව තියෙන්නේ. තමන් ජීවිතය වෙනස් කරගන්න ඕන. වෙනස් කරගන්නවා කියන්නේ මේ සියල්ල අතහැරලා තමන් මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේ සරණ යනවා. මුළු හදවතින්ම ධර්මයේ සරණ යනවා. මුළු හදවතින්ම සංඝ රත්නයේ සරණ යනවා. සීලේ සමාදන් වෙනවා. සිල්වත් වෙනවා. මෙයා පොහොයට රහතන් වහන්සේලා සිහි කර කර අටසිල් සමාදන් වෙනවා. අෂ්ටාංග උපෝසීල සමාදන් වෙනවා. මෙයා ජීවිතය වෙනස් කරගන්නවා. මෙයා පණ්ඩිත කෙනෙක් බවට පත් වෙනවා. ඒ කෙනා පණ්ඩිත කෙනෙක් වුණාට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා, මේ තිසරණය ගැන දේශනා කරද්දී රජතුමනි, මේ තිසරණය කියන්නේ මේ මහා විශාල ගල් කුට්ටි දරාගෙන ඉන්න මහා නෞකාවක් වගේ කිව්වා. හිතන්න කිව්වා මේ සමහර මිනිස්සු ඉන්නවා බොහෝ පව් කරලා ජීවිතේ පව් වලින් පිරලා ඉන්න මිනිස්සු ඉන්නවා. ඒ කෙනා හැබැයි මේ පව් ඔක්කොම අතහැරලා බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා තිසරණ සරණ යනකොට රජතුමනි, එයා යටින් හැදුවේ නැවක් කිව්වා. දැකලා තියෙනව නේද? නැව්වල විශාල ගල් කුට්ටි පටලලා යවනවා. යට යන්නේ වතුරේ. ආන් ඒ වගේ තමයි කිව්වා, කෙනෙක් නොදන්නා කාලේ කොයිතරම් පව් කරලා තිබුණත් ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබුණොත්, ධර්මයේ සරණ යන්න ලැබුණොත්, ආර්ය මහා සංඝරත්නයේ සරණ යන්න ලැබුණොත්, කෙනෙකුට ලැබුණොත් එහෙම අර අකුසල් සියල්ල අභිභවා එයාට සුගති රැකවරණය හදා ගන්න පුළුවන්. ඒ නිසා ඔබ කරන්න ඕන, අපි ඔබ අතින් බාල ක්‍රියා, බාල සිතුවිලි, බාල වචන වෙලා ඇති.
ඒ නිසා ඔබ පිරිසක් මැදට කියන වෙලාවේ දුක් විඳින්නේ නැති. එහෙම නැත්නම් ඔබ මේ හොරු මංකොල්ලකාර දඩුවම් දෙන ඔබට දුක් විඳින්නේ නැති. සමහරවල්ලාට මේක අහනකොට වයසට ගිහිල්ලා මේ අහනවා වෙන්න පුළුවන් අනේ මම මෙතින් වැරදි වුණානේ කියලා. ඔබ හිතන්න මෙහෙම මාතින් ඒ සියල්ල වැරදි වුණා. ඒ උනේ ධර්මයේ දන්නේ නැති කාලේ. හිතපටු කාලේ. දැන් මම ධර්මයේ දන්නවා. දැන් මගේ හිත පළල්. දැන් මට ඒ අකුසලේ කරන්න පුළුවන්ද කියලා හිතනකොටම ලැජ්ජාවක් එනවා. චී කියලා. මට කොහොම ඒ අකුසල කරන්න බෑනේ කියලා. එහෙනම් දැන් ධර්මයේ දන්නවා. හිත පළල් වෙලා තියෙන්නේ. ඔබ සිහි කරන්න බුදුරජාණන් වහන්සේ ගැන. ඔබ සිහි කරන්න ධර්මයේ ගැන. ඔබ සිහි කරන්න සංඝ රත්නය ගැන. ඔබ සීලය තුල පිහිටලා ඉන්න. ඔබට රැකවරණේ තියෙනවාමයි. තිසරණයයි සීලයයි කෙනෙක් ගාව තියෙනවා නම් ලෝකයේ උතුම්ම ධනෙ තියෙන කෙනා තමයි ඒ කෙනා. සද්ධා ධනෙ. ඉතින් අපි ආශිර්වාද කරන හැම දිනාටම ලෝකයේ උතුම්ම සරණ වූ බුදුරජාණන් වහන්සේ සරණ යාමේ දුර්ලභ භාග්‍ය උදා වෙත්තා. ලෝකයේ උතුම්ම සරණ වූ ශ්‍රී සද්ධර්මයේ සරණ යාමේ දුර්ලභ භාග්‍ය හැමෝටම උදා වෙත්තා. ලෝකයේ උතුම්ම සරණ වූ ඒ මහරහතන් වහන්සේලා ඇතුළු කොට ඇති අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයේ සරණ යාමේ දුර්ලභ වාසනාව සැලසේවා. බය වෛරය උපද්දවන්නා වූ සතුන් මැරීම, සොරකම, වැරදිකාමසීන බොරු මත්පැන් වැළකීලා බෛර වෛරය දුරු කරන්නා වූ ඒ උතුම් සීලය තුල පිහිටලා හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ දුර්ලභ භාග්‍යයම උදා වෙත්තා. සාදු සාදු සාදු. අද දවසේදී මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම තුළින් ධර්ම දේශනාව දේශනා කිරීම තුළින් රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියන්ට විශේෂයෙන් සක්දේවතුන් ඇතුළු තවුසාවාසී සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. දතරාෂ්ට විරූඩි රූපාක්ෂ වෛශ්‍යවන සතරන් දෙවරු පින් අනුමෝදන් වෙත්වා. ආලෝක සෙන්පත්තුමා ඇතුළු සෙන්පත් දෙවරු පින් අනුමෝදන් වෙත්වා. සුමන සමන් දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. ඉෂ්ඨකාමී දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝ දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් දියුණින් දියුණුවටපත් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණ උදව්පකාර විශේෂයෙන්ම පින්වත් ආචාර්යනී මාලිගමගේ මහත්මිය ඇතුළු පවුලේ හැම දිනාටම සලසා දෙත්වා. දෙවියන්ට ධර්මයේ හැසිරෙන්න සියලු පින් උපකාරයක්ම වෙත්වා. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායුෂ සැලසේවා. මහමෙවුනා වාසී ලංකා වාසී ලෝ වාසී සීල ගුණධම් වඩන සියලු ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණිවරුන්ට අනගාരിക උපාසක පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායුෂ සැලසේවා. ඒ සියලු දෙනාට සුවසේ ධර්මයේ හැසිරෙන්න සියලු පින් උපකාරයක්ම වෙත්තා. මිය පරලෝකීය පේරස් ගමගේ පියාණන්ටත් ජොසිනෝනා ඕපාත විතාන මෑණියන්ටත් ස්වාමිපුරුෂයා වන හිටපු විදුහල්පති EAS පෙරේරා මහතාට පින් පිණිසත් S ජයසිංහ මහතාට පින් අනුමෝදන් කිරීම මූලික අරමුණු කරගෙන තමයි අද දවසේදී ලක්විරු දායක ධර්ම දේශනාව පවත්වන්නේ. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ආචාර්යනී මාලිගමගේ මහත්මිය විසින් මහත්මිය නමින් මිය පරලෝකීය සියලුමගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්තා. විශේෂයෙන් මේ පරලෝකීය ධර්මදාස ගමගේ මහත්මාට, කරුණාසේන ගමගේ මහත්මාට, උපාලි අමරපාල මහතාට, සෝමා ගමගේ මහත්මියට, PLA සිගේරා එවැගේම HG විලියම් ඇතුළු පවුලේ මේ පරලෝකීය සියලුමගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්තා. ඔබ අප නමින් මේ පරලෝකීය සියලුමගේ ඥාතීන් පින් අනුමෝදන් වෙත්තා. පරලෝ ජීවිතයේ සැපවත් වේවා. සංසාර දුකින් අත මිදෙත්වා. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් නොම්බර 3 සම්පත් වූ වෙන මිහිඳු මාවත ඇල්පිටිය ලිපිනේ පදිංචි පින්වත් ආචාර්යනී මාලිගමගේ මහත්මියට මේ පින් අනුමෝදන් වෙත්තා. පවුලේ හැම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්තා. ඒ වගේම විශේෂයෙන් මාලිගමගේ මහත්මියගේ ඒ ඉදිරි ජීවිතයේ සම්පූර්ණ සාර්ථක වේවා. දීර්ඝායුෂ සැලසේවා. ඒ කරන කියන පුණ්‍ය කටයුතු සර්වපකාරයෙන් සාර්ථක වේවා. පවුලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. සහෝදර සහෝදරි හැම දිනාට මේ පින් අනුමෝදන් වෙත්තා. මාලිනී ගමගේ මහත්මියට නිතර උදව් උපකාර කරන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්තා.
නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝායු සලසේවා. ඒ හැම දිනාටම ධර්මයේ හැසිරීම පිණිස සියලු පින් උපකාරයක්ම වෙත්තා. ඇස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් ලක්විරු ගුවන්විදුලියේ ශ්‍රවණය කළ මේ පින්වත් හැම දිනාටම මේ පින් අනුමෝදන් වෙත්තා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු දිනාට මේ සමාජික සියලු දිනාට මේ පින් අනුමෝදන් වෙත්තා. කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුර සිටින ලංකාවාසී ලෝවාසී සියලු දිනාට මේ පින් අනුමෝදන් වෙත්තා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දිනාට පින් අනුමෝදන් වෙත්තා. ඔබ අප සියලු දිනාට මේ පින් අනුමෝදන් වෙත්තා. හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝායු සලසේවා. කරන කියන කටයුතු සාර්ථක වේවා. මෙලෝ ජීවිතේ වාසනාවන්ත වේවා. පරලෝ සුගති රැකවරණය සලසේවා. හැම දිනාට සුවසේ ධර්මයේ හැසිරෙන්න සියලු පින් උපකාරයක්ම වෙත්තා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ලක්විරෝ දායකත්ව ධර්මදේශනය